නිබ්බාන පටිසෝතගාමී දහම් කතිකාව නිවන් මග අවබෝධය පිණිසම ඌව ගුවන් විදුලියෙන් සත්‍යයේ සුපහැදිලි දියදූත එයයි. දේශකයානෝ රත්නපුර මගුරුගොඩ බැලුම්ගල ආරණ්‍ය සේනාසනාධිපති වාරියපොළ ධම්මගවේෂී ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තවද සාරිපුත්‍රය අනිකක් කියමි මහණහු විසින් මෙසේ පංචකාම ගුණයෝ ප්‍රහීනය වූහාහුයි මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. ඉදින් සාරිපුත්‍රය මහණ ප්‍රත්‍යවේක්ෂා කරනුයේ මාගේ පංචකාම ගුණයෝ අප්‍රහීනය මෙසේ දැනගනීද සාරිපුත්‍රය. ඒ මහණ විසින් පංචකාම ගුණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කළ යුතුය. ඉදින් සාරිපුත්‍රය මහණ ප්‍රත්‍යවේක්ෂා කරනුයේ මාගේ පංචකාම ගුණයෝ ප්‍රහාණ වූහැයි මෙසේ දැනගනීද සාරිපුත්‍රය. ඒ මහණෝ විසින් ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්තව කුසල ධර්මයන්හි සැඳෙවිහි හික්මෙන්නාහු වාසය කළ යුතුය. තවද සාරිපුත්‍රය මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. මාගේ පංච නීවරණයෝ ප්‍රහාණ වූහොයි දෝහොයි. ඉදින් සාරිපුත්‍රය මහණ ප්‍රත්‍යවේක්ෂා කරනුයේ මාගේ පංච නීවරණයෝ අප්‍රහීනයෙහි මෙසේ දැනගනීද සාරිපුත්‍රය. ඒ මහණ විසින් පංච නීවරණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කළ යුතුය. ඉතින් සාරිපුත්‍රය මහණ ප්‍රත්‍යවේක්ෂා කරනුයේ පංච නීවරණයන් ප්‍රහාණ වූහැයි මෙසේ දැනගනී. සාරිපුත්‍රය මහණ විසින් ප්‍රීති ප්‍රමෝදයෙන් මැ කුසල ධර්මයන්හි සැඳෙවිහි හික්මෙන්නාහුය. තවද සාරිපුත්‍රය මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. මා විසින් පංච උපාදානස්කන්ධයෝ පිරිසිඳ දන්නාලහු. ඉදින් සාරිපුත්‍රය මහණ ප්‍රත්‍යවේක්ෂා කරනුයේ මා විසින් පංච උපාදානස්කන්ධයෝ අපරිඥානතිහ මෙසේ දැනගනී. සාරිපුත්‍රය ඒ මහණ විසින් පංච උපාදානස්කන්ධයන්ගේ පරිඥානය පිණිස වෑයම් කළ යුතුය. ඉදින් සාරිපුත්‍රය මහණ ප්‍රත්‍යවේක්ෂා කරනුයේ මා විසින් පංච උපාදානස්කන්ධයෝ පිරිසිඳ දන්නාහ මෙසේ දැනගනී. සාරිපුත්‍රය ඒ මහණ විසින් මේ ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්තව කුසල ධර්මයන්හි රැඳෙහි හික්මෙන්හා වාසය කරන්නාහුය. ඉදින් සාරිපුත්‍රය මහණ විසින් මෙතේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. මා විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහු. ඉදින් සාරිපුත්‍රය ප්‍රත්‍යවේක්ෂා කරන මහණ මා විසින් සතර සතිපට්ඨානයෝ අභාවිතයයි ඒ මෙසේ දැනගනීද සාරිපුත්‍රය. ඒ මහණහු විසින් සතර සතිපට්ඨානය වැඩිම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් සාරිපුත්‍රය ප්‍රත්‍යවේක්ෂා කරන මහණ මා විසින් සතර සතිපට්ඨානයෝ භාවිතයයි මෙසේ දැනගනී. සාරිපුත්‍රය ඒ මහණ විසින් ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්තව කුසල ධර්මයන්හි දිවා රැ හික්මෙන්නාහු විසින් වාසය කළ යුතුය.
හොඳයි එහෙමනම් අද දවසේත් අපි ඌව ගුවන් විදුලිය හරහා සම්බන්ධ වන ලෝකවාසී බෞද්ධ ප්‍රඥාවන්ත ශ්‍රාවකයන්ට අද දවසේත් අපි උත්සාහවන්ත වන්නේ ගියවර අපි අවසන් කරපු පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය නිවන් මඟ විවරණය වන ආකාරයෙන් දේශනා කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනාත්මක විශ්ලේෂණාත්මක විග්‍රහයකට පත් වෙන්නයි. එතකොට අපි ගියවර පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය පිළිබඳව හැඳින්වීමක් කළා. පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය තිබෙන්නේ මජ්ක්‍ධිම නිකාය 3 වන පොතේ 608 වන පිටුවේ. පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය බුදුන් වහන්සේ සහ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අතර ඇති වුණු සංවාදයක් ලෙසයි දිගහැරෙන්නේ. එහිදී ඊ타ත්ම පැහැදිලිව බුදුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් විමසනවා සාරිපුත්‍රය තොපගේ ඉන්ද්‍රයන් වෙසසින්ම පහන්ය සිව්පැහැ පාරිශුද්ධය තෙපි මෙකල්ලි කුමන විහරණයකින් යුක්තව වාසය කරන්නහවුද? ඔබ මේ කාලයේ කුමන විහරණයක් කුමන භාවනාවක් කරන්නහවුද? බහුල කොට වාසය කරන්නාහුද? වහන්ස මෙකල්ලි මම ශුන්‍යතා විහරණයෙන් යුක්තව බහුල කොට වාසය කරමි. එතකොට මම මේ ශුන්‍යතා විහරණය තමයි මම මේ බහුල කොට වාසය කරන්නේ කියලා ප්‍රතිඋත්තර දුන්නාට පස්සේ බුදුන් වහන්සේ සාදු සාදු සාරිපුත්ත තෙපි මෙකල්ලි මහා පුරුෂ විහරණයෙන් බහුල කොට වාසය කරයි. ඒ කියන්නේ යමෙක් ශුන්‍යතා විහරණයෙන් වාසය කරනවා නම් ඔහු මහා පුරුෂ ගුණයකින් යුක්තයි. සාරිපුත්‍රය යම් ශුන්‍යතාවයක් වේද තෙල මහා පුරුෂයෙක්. යමෙක් ශුන්‍යතාවයකින් වාසය කරන්නේ නම් එහි මහා පුරුෂ ගුණයක්. සාරිපුත්‍රය යම් මහණ කෙනෙකු ශුන්‍යතා විහරණය බහුල කොට වාසය කරන්නේ නම් මේ මහණ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. යම් මහණ කෙනෙක් ශුන්‍යතා විහරණයෙන් ඉන්නවා නම් ඔහු මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරනවා. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ අපි උතින් යමක් වැරදි තිබෙනවා නම් අපි යමක් පරිභෝජනය කරනවා නම් ඒ පිළිබඳව අපි පිරිසිදු භාවයකට පත්වන එකට තමයි ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ. එහෙනම් දැන් යම් මහණ කෙනෙක් ශුන්‍යතා විහරණය බහුල කරලා වාසය කරනවා නම් අන්නේ ශුන්‍යතා විහරණය බහුල කොට වාසය කරන පුජ්‍යලයා ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ කුමක්ද? පින්ඩපා භික්ෂුවක් ඉන්නේ ආරණ්‍යක තුල. එතකොට ආරණ්‍ය තුල ඉන්න භික්ෂුව ආරණ්‍යයෙන් එළියට ගමට යන්නේ පින්ඩපාතය සඳහා පමණයි. එතකොට යම් භික්ෂුවක් ආරණ්‍ය තුල ඉන්නකොට ඔහුගේ කෙලෙස් ප්‍රමාණය හරි අඩුයි. ඔහු කතා කරන ප්‍රමාණය අඩුයි. ඔහු ගැටෙන ප්‍රමාණය අඩුයි. ඔහු රූප දකින ප්‍රමාණය අඩුයි. ඔහුට ශබ්ද ඇසෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර කියන සංකල්පයේ යටතේ තමයි භික්ෂුවක් වාසය කරන්න ඕනේ. එතකොට මේ භික්ෂුවක් ආරණ්‍යයක වාසය කරනකොට අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර තුල ඔහුට හැට දකින රූප අඩුයි. මොකද ඔහු නිතරම තමන්ගේ මූලික අවශ්‍යතාවයන් වන ආහාරය ඊට පස්සේ වැසිකිලි කැසිකිලි කටයුතු ඇඟ පිරිසිදු කරන කටයුතු තමන්ගේ සිවුරු පිරිසිදු කරන කටයුතු ඇරුණාම වෙන කිසිවක් වනය තුල ඉන්න භික්ෂුවකට කරන්න නැහැ. වනය තුල ඉන්න නිසා එහෙම අතුපතු ගන්නවා කියලාත් ලොකුවට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ කාලය හරියට එතකොට ඊතුරු සියලුම කාලය මේ භික්ෂුව මේ මහාන යොමු කරන්නේ ඒ කියන්නේ රූප වලින් තොර වෙලා ඇස් දෙක පියාගෙන තොල් දෙක වහගෙන ජීවහා විඥාණයෙන් තොරව ගඳ සුවඳ නැති පරිසරයක් තමයි ආරණ්‍යයක් කියලා කියන්නේ. එතකොට ඒ ආරණ්‍ය බොහෝ වෙලාවට සෞම්‍ය ප්‍රදේශයකයි පිහිටලා තියෙන්නේ. එතකොට සෞම්‍ය ප්‍රදේශයක පිහිටලා තියෙනකොට උණුසුම සීතල අඩුයි. ඉතින් පංචේන්ද්‍රයන් මේ විදිහට සංවර තියලා ඉන්නකොට මන ඉන්ද්‍රියට සම්බන්ධ වන මතක් වන දේවල් ඒවත් අඩුවෙන් ඇති වෙනවා. තුන් සිවුරයි පාත්‍රය විතරක් අරගෙන වනගත වුණාට පස්සේ. එතකොට මෙහෙම වනගත වෙලා බණ භාවනා කරන භික්ෂුවක් එළියට යන්නේ ගමට යන්නේ පිණ්ඩපාතය සඳහා පමණයි. එතකොට මේ පිණ්ඩපාතය සඳහා එළියට ගියාට පස්සේ ඔහුගේ මේ පංචේන්ද්‍රයන් සහ මොළයට යම් යම් අරමුණු වෙනවා නම්
ඒ අරමුණු පිණ්ඩපාතයේ අරගෙන ඇවිල්ලා පිණ්ඩපාතයේ අරගෙන භාවනා කරන මොහොතක මෙව ප්‍රත්‍යවේක්ෂා කරලා එවැනි අකුසල මූලයන් එවැනි රාග සහගත, දේශ සහගත, මෝහ සහගත චිත්තයේ යම් ඝට්ටණයකට භාජනය වෙන අකුසල ධර්මයන් නැතිලා තියෙනවා නම් ඒවා ප්‍රහාණය කරගන්න එකට තමයි මේ ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ. එතකොට දැන් කවුද මේ ප්‍රත්‍යවේක්ෂාව කරන්නේ? මේ ප්‍රත්‍යවේක්ෂාව කරන්නේ ශුන්‍යතා විහරණයේ වඩන භික්ෂුවක්. එතකොට දැන් මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ ඊ타මාත්ම පැහැදිලිව සඳහන් වෙනවා මේ අවස්ථාවේදී මේ ශුන්‍යතා විහරණයේ ඉන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේත් මේ මහාන කියන ගණයට සාරිපුත්‍රේ යම් මහාන කෙනෙකු ශුන්‍යතා විහරණයේ බහුලකට වාසය කරන්නේ නම් ඒ මහාන මෙතේ ප්‍රත්‍යවේක්ෂා කරගන්න. එතකොට මේ මහාන ගොඩට සාරිපුත්ත හාමුදුරුවෝත් ඇතුළත් වෙනවා සියලුම රහතන් වහන්සේලා. ඒ නැත්තම් අනාගාමී, සකෘදාගාමී, සෝතාපන්න ඒ මගපලලාභීන් ඇතුළු සියලුම භික්ෂු සංඝයා, සියලුම භික්ෂු සමූහය මේ මහාන කියන ගණයට ඇතුළත්. එහෙනම් මේ මහාන කියන සමූහය මෙන්න මේ පිණ්ඩපාතේ ගිහිල්ලා Taman යම් අකුසල මූලයන් ඉන්ද්‍රියන් 6ට අරගෙන ඇවිල්ලා තියෙනවා නම් ඒව ප්‍රහාණය කරන්න ඕනේ කියන කාරණාව තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. එතකොට මුලින්ම අපි දැනට සාකච්ඡා කරා මේ ඉන්ද්‍රියන් 6ට ගෝචර වන අරමුණු ප්‍රහාණය කළ යුතුයි කියලා. ඉතින් අද දවසේ අපි දැන් මාතෘකාවට ගත්ත ඒ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ ඒ කරුණු අනුව පැහැදිලි වෙනවා. දැන් ඒ ඉන්ද්‍රියන් 6ට ගෝචර වන අරමුණු විතරක් නෙමෙයි ප්‍රහාණය කරන්න ඕනේ. පංචකාම ගුණ. ඒතර පංචකාම ගුණ දැන් සාමාන්‍යයෙන් භික්ෂුවක් පංචකාම ගුණ දැන් ඒ පංචකාම ගුණ කියලා කියන්නේ පංචකාමයට ගිජුවන ස්වභාවයෙන් අත මිදෙන්න ඕනේ. එතකොට මේ පංචකාම ගුණයන්ගෙන් අත මිදෙන්න ඕනේ. ඒ වගේම පංච නීවරණයන්ගෙන් අත මිදෙන්න ඕනේ. කවුද මේ පිණ්ඩපාතයට ගිහිල්ලා ගමට ගිහිල්ලා එන භික්ෂුව. එතකොට මේ පංච නීවරණ අපි දන්නවා සාමාන්‍යයෙන් සෝතාපන්න වෙනකොට මේ පංච නීවරණයන්ගෙන් හුඟක් අයින් අපි දැන් පොතේ අහලා තියෙන ආකාරයට රහතන් වහන්සේලාට පංච නීවරණ නැහැ. නමුත් මේ සූත්‍රයේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙනවා දැන් සාරිපුත්ත හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් සාරිපුත්ත හාමුදුරුවෝ ශුන්‍යතා විහරණය වඩන කෙනෙක්. එතකොට ශුන්‍යතා විහරණය වඩන භික්ෂුවක්. එතකොට මහාන කෙනෙක් මේ මහාන රහතන් වහන්සේ නමක්. නමුත් රහතන් වහන්සේ නමක් වුණත් පංච නීවරණ ඇති වෙනවා මේ පිණ්ඩපාතේ ගිහිල්ලා ගමට ගිහිල්ලා එනකොට. නමුත් මේ පංච නීවරණයන්ගෙන් විමුක්ත වෙලා තමයි ඉන්න ඕනේ. නමුත් මේ පංච නීවරණයන් වලට යොමු වෙනවා කියන කාරණාව මෙතන පුනා කියනවා. ඒ නිසා මේ රහතන් වහන්සේලා පවා පංච නීවරණ දෛනිකව ඉවත් කරගන්න ඕනේ කියන කතාව තමයි මේ සූත්‍රයේ තියෙන. නිසා ඔබ පටලවා ගන්න එපා. මේ තියෙන්නේ සාරිපුත්ත රහතන් මහරහතන් වහන්සේගේ ස්වභාවය. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ස්වභාවය තමයි මේ විස්තර කරන්නේ. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහාන කෙනෙක්. ඊ타ත්ම පැහැදිලිව තියෙනවා සාරිපුත්‍රේ යම් මහාන කෙනෙකු ශුන්‍යතා විහරණයේ බහුලකට වාසය කරන්නේ නම් ඒ මහාන මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ශුන්‍යතා විහරණයේ බහුලකට වාසය කරනවා නම් ඒ මහාන කියන ගණයට අයත් වෙනවා. ඉතින් මේ නිසා ඔබට අපි මේ ධම් දේශනාවේ මේ විශේෂයෙන්ම මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය අපි දැන් දෙවෙනි දවසටත් මේ කතා කරන්නේ. ඔබ දැනට ඉන්න දිට්ඨිය වැරදි. මේ රහතන් වහන්සේ මේ අනාගාමී, මේ සකෘදාගාමී, මේ සෝතාපන්න කිය මේ පුජ්‍යල මගපල ලාභයක් ගැන කතා කරලා අර Hindu ධර්මයේ තමයි මේ රහතන් වහන්සේලා ඉන්නේ. මේක කවුරුන් හෝ පසු කාලීනව බුදු දහමට එකතු කරලා තියෙන්නේ. බුදු දහමේ ඇත්තටම මේ සෝතාපන්න කියන ආර්ය පුරක් ඉන්නේ. ඒකට මේ රහතන් වහන්සේලා කියන එක අර අපි දන්නවා දැන් අර විසාකා මහ උපාසිකාව මගේ මතකයේ හැටියට විවාහ වෙලා ගිහිල්ලා මේ මාමණ්ඩිගේ ගෙදර මේ දානයකට ලෑස්ති වෙනකොට මේ මාමණ්ඩි කියනවලු මේ පුතේ හෙට මේ අපිට රහතන් වහන්සේලා වඩිනවා ඒ සඳහා සූදානම් වෙන්නද. මෙයා රහතන් වහන්සේ කියලා හිතාගෙන ඉන්නේ හාමුදුරුවෝ. නමුත් රහතන් වහන්සේලා කියලා වඩින්නේ නිගණ්ඨයෝ. එහෙනම්
නිර්වස්ත්‍රව ඉන්න නිගණ්ඨයන්. එතකොට නිගණ්ඨයන්ගේ ඉහළම මට්ටමේ අයට මේ රහතන් වහන්සේලා කියලා ආමන්ත්‍රණයක් තිබුණ බවට ඒ උදාහරණයෙන් පැහැදිලි වෙනවා. ඉතින් මේ නිසා ඔබ වචන පසුපස යන්නේ නැතුව ඔබට නිවන් දකින්න ඕන නම් ඒ නිවන් දැකීම සඳහා මොකද කරන්න ඕනේ? එතකොට රහතන් වහන්සේගේ දැන් සද්ධාවන්ත පුජ්‍යලයාගේ ඉඳලා සෝතාපන්න සකු르දාගාමි අනාගාමි අරහත් මේ සෑම කෙනෙක්ම මේ තමන්ගේ ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු වලට ඇති වෙන යම් යම් කාම සිතුවිලි අකුසල ධර්මයන් හැම මොහොතකම ඉවත් කරන්න ඕනේ. ඉතින් මේ හැම මොහොතකම ඉවත් කිරීම සඳහා තමයි හැම මොහොතකම භාවනා කරන්න කියලා කියන්නේ. එතකොට දැන් මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ ඊ타මාත්ම පැහැදිලිව දක්වන කරුණක් තමයි මේ පංචකාම ගුණ අයින් කරන්න ඕනේ. මොකද පිණ්ඩපාතයට ගිහිල්ලා එනකොට පංචකාමයන්ගේ යම් යම් කෙලෙස් ධර්මයන් එකතු කරගෙන එන්න පුළුවන්. අන්නේ එකතු කරගෙන එන ඒ කෙලෙස් ධර්මයන් තමයි මේ භාවනාවක් තුළින් ප්‍රහාණය කරන්න ඕනේ. ඉතින් මේක හරි ගැඹුරු අර්ථයක්. මේක සාමාන්‍ය මනසට ගෝචර නොවන කාරණාවක් අපි මේ කතා කරගෙන යන්නේ. ඉතින් මේ නිසා අපි දැන් ගිය සතියේ කතා කරා මේ ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු ප්‍රහාණය කිරීම සඳහා පිණ්ඩපාතයට ගිහිල්ලා එන භික්ෂුවක් ඒ තමන්ගේ හික්මීම මේ ඇති කරගන්න ඕනේ. එතකොට දැන් ඒ හික්මීම ඇති කර ගන්නවා ඒ ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු. එතකොට ඒ ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු වගේම ඊට අමතරව අපි දැන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා කතා කරන කොටස් වල තියෙන කොටස් මේ කොටසේදී මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේදී විස්තර කරනවා. ඒ අපි විසින් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ම අපි ඉවත් කරන්න ඕනේ. එතකොට මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ම අපි ඉවත් කිරීම තමයි අපි නිවන් මාගේ මංසලකුණු කියලා කියන්නේ. එතකොට දැන් අපිට මෙතනදී ඉතාමත්ම පැහැදිලි වෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේටත් මේ ඉන්ද්‍රියන් ගෝචර වන අරමුණු නිසා සමහර අකුසලයන් නැති වෙනවා. ඒ කියන්නේ දැන් මේක පොතේ සම්මුතිය ගත්තොත් එහෙම රහතන් වහන්සේලාට එහෙම කෙලෙස් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ ඊ타මාත්ම පැහැදිලිව සටහන් වෙනවා දැන් ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු වලට කෙලෙස් ඇති වෙනවා වගේම මේ පංචකාම ගුණයන්ට. එතකොට මේ පංචකාම ගුණයන් පංචකාමයට මේ කෙලෙස් ඇති වෙනවා. මේ නිසා මහාන ප්‍රත්‍යවේක්ෂා කරුණේ මාගේ පංචකාම ගුණ අප්‍රහිණය. දැන් පංචකාම ගුණ පිරිහිලා මගේ. ඒ නිසා මම මෙසේ දැනගන්න ඕනේ සාරිපුත්‍රයේ මහාන පංචකාම ගුණයන් ප්‍රහාණය පිණිස වෑයම් කළ යුතුයි. එහෙනම් පංචකාම ගුණයන් එනවා එළියට ගිහිල්ලා අපහම ඇතුළේ ඉන්නකොට අපි හුඟා අරණ්‍ය රුක්කමුල ශුන්‍යාගාර ස්වභාවයේ ඉන්නකොට හුඟා කික්මිලා ඉන්නේ. නමුත් මේ සමාධියත් එක්ක ගැටෙනකොට දැන් මේක භික්ෂුවක් මුල් කරගෙන කියන්නේ. නමුත් ඔබ දැනගන්න ඕනේ ඔබ ගිහි ජීවිතේ ගත කරනකොට මොන තරම් මේ දැන් මේ කෙලෙස් වලින්ද ඔබ යුක්ත වෙන්නේ. රහතන් වහන්සේලා පවා මේ දෛනිකව මේ කෙලෙස් පිරිසිදු කරගන්න ඕන නම් ඔබ කොච්චර පිරිසිදු කරගන්න ඕනද? නිවන් මඟ කියලා කියන්නේ එහෙම එකක්. එහෙම නැතුව මං දැන් සෝතාපන්න වුණා, මං ආත්මහතකින් නිවන් දකිනවා, මං සකු르දාගාමී වුණා, මං ආත්ම දෙකකින් ඉවර කරනවා, මං අනාගාම වුණා, මං එක ආත්මයකින් ඉවර කරනවා, මම අරහත් වුණා, මං මේ ආත්මයක ඉවර කර ගන්නවා කියන මිත්‍යා සංකල්පයක්. එහෙම නෙමෙයි මේ සෑම කෙනෙක්ම මේ සිතක කාලයේ ශණයක් නිසා මේ ශණයක් පාසා ඇතිවන ඒ සියලුම කෙලෙස් ධර්මයන් ඉවත් කරන්න ඕන. එතකොට මේ අර ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු වගේම පංචකාම ගුණයන් මම ප්‍රහාණය කරන්න ඕනේ. ඒ වගේම ඊට පස්සේ කියනවා තවද සාරිපුත්‍රයේ මහණෝ විසින් මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. මාගේ පංච නීවරණයන් ප්‍රහාණය වූවා. දැන් සාමාන්‍ය රහතන් වහන්සේලාට පංච නීවරණ ඉවර වෙලා තියෙන්නේ. එහෙම තමයි අපි සම්මුතියේ දන්නේ. ඉතින් සාරිපුත්‍රයේ මහණ ප්‍රත්‍යවේක්ෂා කරනුයේ මාගේ පංච නීවරණය අප්‍රහීනය. දැන් මගේ මේ පංච නීවරණ නැවත අර නැවත අප්‍රහීන වෙලා තියෙන නැවත ඇති වෙනවා. ඒ මෙසේ දැනගනීද සාරිපුත්‍රයේ ඒ මහණ විසින් පංච නීවරණයන් ප්‍රහාණය පිණිස වෑයම් කළ යුතුයි. දැන් එතකොට මේ මහණ කියන ගොන්නට සාරිපුත්ත හාමුදුරුවෝ ඇතුළු මහරහතන් වහන්සේලා ඇතුළත්. එහෙනම් ඔවුන්ට
මෙන්න මේ පංච නීවරණයන් නැති වෙනවා කියන එක තමයි මේ කියන්නේ. ඉතින් සාරිපුත්‍රය මහාන ප්‍රත්‍යවේක්ෂා කරණයේ පංච නීවරණයන් ප්‍රහාණ වූහැයි. මෙසේ දැනගෙන ඊට පස්සේ මේක ප්‍රත්‍යවේක්ෂා කරලා මේක භාවිතා කරනකොට පංච නීවරණයන් ඕන්ගෙන් ප්‍රහාණය වෙනවා. ඒකත් උන් දැනගන්නවා. ඒ නිසා මේ දෛනිකව ක්ෂණයක් පාසා අපිට මේ පංචකාම ගුණයන් වගේම පංච නීවරණ ඇති වෙනවා කියන එක තමයි මේකෙන් මේ අර්ථවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ සම්මුතියේ අහපු ඒ බණට වැඩිය මේක ඔබ තර්කානුකූලව අහන්න ඕනේ. ඒ වගේම කියනවා තවද සාරිපුත්‍රය මහණු විසින් මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. මා විසින් පංච උපාදානස්කන්ධයන් පිරිසිදු දැන්නහලද දැන් මේ සාරිපුත්ත හාමුදුරුවෝ මහරහතන් වහන්සේලා පංච උපාදානස්කන්ධයන් දන්නවා. ඉතින් සාරිපුත්‍රය මහණ ප්‍රත්‍යවේක්ෂා කරනුයේ මා විසින් පංච උපාදානස්කන්ධය අපරිඥානය. ඒ මෙසේ දැනගනි දැන් මේ පංච උපාදානස්කන්ධයන් පිරිහිලා. ඒ මහණ විසින් පංච උපාදානස්කන්ධයගේ පරිඥාණය පිණිස වෑයම් කර යුතුයි. මේ පංච උපාදානස්කන්ධයන්ගේ නැවත පිරිසුදු භාවය ඇති කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. සාරිපුත්‍රය මහණ ප්‍රත්‍යවේක්ෂා කරනුයේ මා විසින් පංච උපාදානස්කන්ධයන් පිරිසුදුව දන්නා ලද ඒ දැනගනීද. සාරිපුත්‍රයේ මහණ විසින් ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්ත කුසල ධර්මයන්හි රැඳෙන්නට හික්මවන්නේ. එහෙනම් දැන් අපිට පේනවා මේ පංච උපාදානස්කන්ධයන් නිතර ඇති වෙනවා. ඒ වගේම සාරිපුත්‍රය මා විසින් මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. මා විසින් සතර සතිපට්ඨානය වඩන ලද්දහව්. දැන් සතර සතිපට්ඨානයක් වඩන ලද තමයි මහරහතන් වහන්සේලා. සාරිපුත්‍රය ප්‍රත්‍යවේක්ෂා කරන මහණ මා විසින් සතර සතිපට්ඨානේ අභාවිතය. දැන් මගෙන් මේ සතර සතිපට්ඨානේ අභාවිතලාද භාවිතය වෙන්නේ මේක අභාවිත වෙලා තියෙන්නේ. එහෙනම් මේ අභාවිත වෙලා තියෙන සතරපට්ඨානේ මම නැවතවතාවක් මා විසින් සතර සතිපට්ඨානේ වැඩියෙන් පිණිස වෑයම් කළ යුතුයි. ඉතින් සාරිපුත්‍රය ප්‍රත්‍යවේක්ෂා කරන මහණ මා විසින් සතර සතිපට්ඨානයේ භාවිතයයි මෙසේ දැනගනි. සාරිපුත්‍රයේ මහණ විසින් ඒම ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්ත කුසල ධර්මයක් නෙනියලි. එතකොට දැන් ඔන්න අපි දැනගත්ත පංචකාම ගුණ, පංච නීවරණ, පංච උපාදානස්කන්ධය, සතිපට්ඨානය පිරිහෙනවා මේ පිණ්ඩපාතයට ගිහිල්ලා ආවට. ඒ පිණ්ඩපාතයට යනවා කියලා කියන්නේ මේ සමාජයට ගිහිල්ලා එනකොට. එතකොට සමාජයට ගිහිල්ලා එනකොට මේ පිරිසුණු ස්වභාවයන් අපි නැවත වතාවක් ප්‍රත්‍යවේක්ෂා කරලා පිරිසුදු කරගන්න ඕනේ. එහෙනම් ක්ෂණයක් පාසා මේ ඇති වෙන සිතුවිලි පිරිසුදු කරගන්න ඕනේ කියන ගැඹුරු අර්ථය තමයි මෙතනදී ඉස්මතු කරගන්නේ. ඉතින් ඒ වගේම සතර සතිපට්ඨානය වගේම සතර සම්‍යක් ප්‍රධානයන්, සතර ඉර්ධිපාදයන්, පංචේන්ද්‍රයන්, පංච බලයන්, සප්ත බොජ්ජංගයන්, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සමත විදර්ශනාව, විද්‍යා විමුක්තිය ආදී ලෙසට මේ සූත්‍රයේ විස්තර කරනවා ඡේදෙන් ඡේදයට. මේ ශුන්‍යතා විහරණෙහි නියැලෙන භික්ෂුවක් පිණ්ඩපාතයට ගිහිල්ලා ආවට පස්සේ මේ සියලුම දේවල් ප්‍රත්‍යවේක්ෂා කරලා පිරිසුදු කර ගන්න ඕනේ. එහෙනම් අපි දැක්කා මෙන්න මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේදී ඉන්ද්‍රියන් ගෝචර වන අරමුණු පිරිසුදු කර ගන්න ඕනේ. පංචකාම ගුණ, පංච නීවරණ, පංච උපාදානස්කන්ධය, සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානය, සතර ඉර්ධිපාද, පංචේන්ද්‍රයන්, පංච බලයන්, සතර බොජ්ජංගයන්, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සම්පති විදර්ශනා විද්‍යානුක්ති කියන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පිරිසුදු කර ගන්න ඕනේ. කවුද මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිරිසුදු කර ගන්න ඕනේ? මහරහතන් වහන්සේලා ඇතුළු සෑම සියලු දෙනාම. මොකද මහරහතන් වහන්සේලා අතර ඉහළම අග්‍රස්ථානයේ ඉන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එහෙනම් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළුව සියලුම භික්ෂුන් වහන්සේලා ක්ෂණයක් පාසා මෙන්න මේ කටයුත්තේ නියැලෙන්න ඕනේ කියන කාරණාව තමයි මෙතනදී ඉස්මතු කරගන්න. නමුත් ඉතින් මේක හුඟක් අයට එකපාරම කියනකොට තේරෙන්නේ නැති නිසා අපි ගියවරත් අර වෙනත් අන්තර්ජාලයේ තිබුණු එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ දහමක් කොටසක් ශ්‍රවණය කරලා අපි නැත්තම් මේ හිතලු කියනවාදෝ කියලා සැක සංකා ඇති වෙන්න පුළුවන්. ඒ සැක සංකා ඇතිවීම වැළැක්වීම සඳහා අපි ඒක කොටසක් කරේ අපි සාකච්ඡා කරා. නැවතත් ඒක සාකච්ඡා කරලා බලන්න භගවතා පහසිත අභිනන්දු සාරිපුත්‍රයන් වහන්සේ පහසිතේ සතුටින් අනුමෝදන් වුණා.
මේ තමයි පින්ඩපාත පාරිශුද්ධ සූත්‍රය. දැන් මේකේ බුදුරණන් වහන්සේ මේක අපිට කරුණු දෙපැත්තක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ හික්මෙන් ඕනේ කියන කාරණාව අර නැති බවත් එක්ක කතා කරනවනේ. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලා කතා කරන්න පුළුවන් ඔක්කොගෙම භාවිතා වුණා, සාක්ෂාත් වුණා, පිළිසින් දැක්කා එක එකම කතා කරන්න පුළුවන්. එතකොට ඒකත් එක පැත්තකින් ගන්න පුළුවන්. රහතන් වහන්සේලා මගේ වැඩ පිළිලක් කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පැහැදිලි කිරීමත් එක්ක. අනිත් පැත්තේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙලා හිටපු කාලෙකුත් තිබ්බනේ පැවිදි වෙලා. එතකොට ඒ නිසා මේ නියම දක්වා යන හික්මීම කියලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ කොයි දෙයකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ සික්කිතපන් කියන කාරණාව එක්ක. ඒ නිසා ඒකාන්තයෙන් මේ රහතන් වහන්සේ නමක් නෙමෙයි කියලා කාරණාව ගන්න දෙයක් නැහැ. එතකොට මේ ස්වාමින් වහන්සේ ඊ타මාත්ම පැහැදිලිව සටහන් කරනවා මේ දේශනාව කරලා තියෙන රහතන් වහන්සේ කෙනෙකුට සාරිපුත්ත මහරහතන් වහන්සේට තමයි. එතකොට මේකේ අන්තිමටම උන්වහන්සේ පැහැදිලි කරනවා මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා ගන්න නැහැක දෙයක් නෑ මේ රහතන් වහන්සේ කෙනෙක් ගැන තමයි මේ කියන්නේ කියන එක. හැබැයි මේ ස්වාමින් වහන්සේලාට වෙලා තියෙන්නේ අර Taman අවබෝධ කරගෙන Taman තුලින් දැකපු කාරණාවට වඩා පොතේ දැනුමට යටපත් වෙන. එතකොට මේ කාරණාවේදී මේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා සමහර වෙලාවට මේකේ අන්ත දෙකක් තියෙනවා. මේක රහතන් වහන්සේ කෙනෙකුට කිව්වා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට සාරිපුත්ත හාමුදුරුවෝ සෝතාපන්න වෙලා සෑහෙන කාලයක් හිටියනේ සෝතාපන්න වෙලා හිටපු කාලයේදී කරපු දේශනාවක් වෙන්නත් පුළුවන් කියලා. නමුත් ඒ සෝතාපන්න වුණා කියන කතාව සිද්ධ වෙන්නේ සංජය බෙල්ලට්ටගේ ගෝලයෙක්ව ඉන්න කාලේ අස්සජි හාමුදුරුවන්ගෙන් බණක් අහලා තමයි සාරිපුත්ත හාමුදුරුවෝ සෝතාපන්න වෙන්නේ. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ සෝතාපන්න වෙලා තියෙන්නේ මේ පැවිදි වෙන්න කලින්. ඒ කියන්නේ එතකොට පැවිදි වෙලා නැහැනේ. එතකොට අර අස්සජි හාමුදුරුවෝගේ ගමන දිහා බලලා හික්මීම දිහා බලලා අස්සජි හාමුදුරුවෝ පසුපස ගිහිල්ලා අස්සජි හාමුදුරුවන්ගෙන් ඒ බණක් අහලා සෝතාපන්න. එතකොට සෝතාපන්න වුණේ සංජය බෙල්ලට්ටගේ ගෝලයෙක්ව ඉන්න කාලේ. එතකොට පැවිදි වෙලා නැහැ. එතකොට මේ බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා මහරහතන් වහන්සේ කෙනෙක් බවටයි පත් උනේ. ඉතින් මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා මහරහතන් වහන්සේකෙන් අතර අග්‍රස්ථානය තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. එහෙනම් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙන්න මේ කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම නැවත පිරිහෙනවා. ආය ගන්න ඕනේ, ආය පිරිහෙනවා, ආය ගන්න ඕනේ, ආය පිරිහෙනවා, ආය ගන්න ඕනේ කියන කතාව මේ තුල තියෙනවා. ඉතින් ඉන්ද්‍රිය ගෝචර අරමුණු වගේම අර පංචකාම ගුණයන්ගේ ඉඳලා පංච නීවරණයන් ඉඳලා පංච උපාදානස්කන්ධයන්ගේ සතර සතිපට්ඨානය නැවත පිරිසුදු කරගන්න. එතකොට මේ ස්වාමින් වහන්සේගේ ඒ හඬපටිය තුලින් අපට ඉතාමත්ම පැහැදිලි මේ ස්වාමින් වහන්සේලාට යමක් තේරුම් අරන් තියෙනවා. අවබෝධයේ ගැටලුවක් නිසා මේගොල්ලෝ නැවත කියනවා ආයෙත් මේ ස්වාමින් වහන්සේ කියන මම බණහලා තියෙනවා රහතන් වහන්සේලාට කෙලෙස් නැහැ කියලා කියනවා. ඉතින් එක තැනක රහතන් වහන්සේලාට කෙලෙස් නැහැයි කියනවා. දැන් මෙතන කියනවා මේ රහතන් වහන්සේලාට කෙලෙස් ඇති වෙනවා මේ පාරිශුද්ධත්වයට පත් වෙන්න ඕනේ රහතන් වහන්සේලා කියන කතාව මෙතන නොකියා කියවෙනවා. අර ඒගොල්ලන්ට අර පොතේ දැනුමට ගිහිල්ලා මේ පොඩි ගැටලුකාරී ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. ඒක මේ නිසා මේ කොටස නැවතත් ඔබ ගැඹුරින් ශ්‍රවණය කරොත් ඔබට තේරෙයි මේ ස්වාමීන් වහන්සේ කියන කතාවේ රහතන් වහන්සේ කියන්නේ. ඉදමෝච භගවත් සමනෝ ආයස්වා සාරිපුත්තු භගවතා පහසිතං අභිනන්දු සාරිපුත්තයන් වහන්සේ පහසිතේ සතුටින් අනුමෝදන් වුණා. මේ තමයි පින්ඩපාත පාරිශුද්ධ සූත්‍රය. දැන් මේකේ බුදුරණන් වහන්සේ මේක අපිට කරුණු දෙපැත්තක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ හික්මෙන් ඕනේ කියන කාරණාව අර නැති බවත් එක්ක කතා කරනවනේ. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලා කතා කරන්න පුළුවන් ඔක්කොගෙම භාවිතා වුණා, සාක්ෂාත් වුණා, පිළිසින් දැක්කා එකම කතා කරන්න පුළුවන්. එතකොට ඒකත් එක පැත්තකින් ගන්න පුළුවන්. රහතන් වහන්සේලා මගේ වැඩ පිළිලක් කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පැහැදිලි කිරීමත් එක්ක. අනිත් පැත්තේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙලා හිටපු කාලෙකුත් තිබ්බනේ පැවිදි වෙලා. එතකොට ඒ නිසා මේ නියම දක්වා යන හික්මීම කියලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ කොයි දෙයකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ සික්කිතපන් කියන කාරණාව එක්ක. නිසා ඒකාන්තයෙන් මේ රහතන් වහන්සේ නමක් නෙමෙයි කියලා කාරණාව ගන්න දෙයක් නැහැ. එතකොට ඒ නැවතත් ඔබ මේ කොටස අවබෝධ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි කියලා ගන්න දෙයක් නෑ. ඒ කියන්නේ මේ රහතන් වහන්සේ කෙනෙකුට තමයි මේ කියන්නේ. එතකොට කවුද මේ රහතන් වහන්සේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කුමක්ද කරන්න ඕනේ? සාරිපුත්ත මහරහතන් වහන්සේත් නිරෝධ සමාපත්තියේ නැති වෙලාවකදී අර සියලුම සත්‍විස් බෝධිපාශක ධර්මයන් පිරිහෙනවා. එතකොට මේක ඊ타මාත්ම පැහැදිලිව කියනවා
ඒ කියන්නේ ඇහැට දකින්න රූපවලට, කනට ඇහෙන ශබ්දවලට, නාසයට ගන්ධය, දිවට රස, හමට ස්පර්ශ, මොළයට මතක කියන ඒවට මේ හැම මොහොතකම කෙලෙෂයන් නැති වෙනවා. ඒ නිසා ඒ කෙලෙෂයන් නැති වෙනවා මේ පිණ්ඩපාතය සඳහා ගමට ගියපුවාම. එතකොට එහෙනම් ගමෙන් පිණ්ඩපාතට ගිහිල්ලා ආපහු ආවට පස්සේ මේ කෙලෙස් ධර්මයන් දුරු කිරීම සඳහා ඔබ උත්සාහ කළ යුතුයි කියන කාරණාව තමයි මේකේ ආරම්භයේදීම දක්වන්නේ. ඒ කියන්නේ මෙතන එහි මාගේ චක්ෂු විසෙහි ඡන්දයක්, රාගයක්, දේශයක්, මෝහයක් වේයයි. එතකොට දැන් ඔය අපි කියනවා සෝතාපන්න වෙනකොට මම මගේ කියන සංකල්පය අවසන් කරයි කියලා. මේ සූත්‍රයේ පුරාවටම මගේ කියන වචනේ භාවිතා කරන රහතන් වහන්සේලාට. ඒ කියන්නේ මේ කවුරුන් හරි මේ ධහම විකෘති කරලා අර්ථ අවබෝධයකින් නැතිව විග්‍රහයට ගිහිල්ලා තමයි මේ කටයුතු මේ තරම්ම ලදබලඳ මට්ටමට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ලදබලඳ මට්ටමෙන් ඔබට ගිහිල්ලා ඔබට යමක් හිතන්න පුළුවන් මට්ටමට ඔබට මේ ආත්ම නිවන් දකින නිවැරදි විද්‍යාත්මක ක්‍රමය කියලා දෙන්නයි අපි මේ උත්සාහ කරන්නේ. මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය ඊ타මාත්ම අගන අනර්ග සූත්‍රයක් ත්‍රිපිටකයේ තියෙන. මොකද මේ රහතන් වහන්සේලා කියලා අද මේ වෙළඳ ව්‍යාපාරිකයන් බවට පත් වෙලා අපි රහත් වෙලා අපිට නැවත කෙලෙස් ඇති වෙන්නේ නැහැ, අපි ඉපදෙන්නේ නැහැ කියලා නික රහතන් වහන්සේලා අද වෙළඳ ප්‍රචාරණයට ලක් වෙලා. ඉතින් එවැනි පුජ්‍යලයන් බුදුන් වහන්සේගේ දවස රහතන් වහන්සේලාට කෙලෙස් ඇති වෙනවා. ඒ රහතන් වහන්සේලා අතර සාරිපුත්ත මහරහතන් වහන්සේට පවා කෙලෙස් ඇති වෙනවා කියන කාරණාව හොඳටම ඔප්පු කර ගැනීමට තියෙන සාක්ෂියක් තමයි මේ කාරණාව. එතකොට මේ එදා හිටපු රහතන් වහන්සේලාටත් අද ඉන්න මහරහතන් වහන්සේලාටත් අනාගතයේ වසන්න රහතන් වහන්සේලාටත් කාටත් මෙන්න මේ කෙලෙස් ඇති වෙනවා. ඒ කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා සෑම විටම උත්සාහ දැරිය යුතුයි කියන කාරණාව අර අන්තර්ජාලයේ බණ සාරිපුත්ත වික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විවාදම්බං අහෝරත්තාන සික්කිනා කුසල ධම්මේසචින් ඉදී. එතකොට මේ විදිහට දිවාරාත්‍රි දෙකීම පීතිපම විද්‍යාවෙන් අර කුසල ධර්මයන් එක්ක වාසය කටයුතුයි. ඔන්න ඊළඟට බුදුරණවහන්සේ මේ කරුණ ටික ලස්සනට අවසන් කරලා පෙන්නනවා. කොහොමද දැන් මේ කතා කරේ මොකද්ද? සුනිතාවිය කතා කරා පින්දපාත පරිසුදු භාවයක් නේ. ඒකේජ සාරිපුත්ත අතීත මද්දානං සමනාව බ්‍රාහ්මනාව පින්දපාති පරිසෝදෙය්‍ය සබ්බේතේ ඒවමේ පච්චෙක්කමානෝ පච්චවෙක්කිතබ්බම් පින්දපාත පරිසෝදෙය්‍ය. ඉතින් සාරිපුත්ත අතීතේ යම් ශ්‍රමණේ බ්‍රාහ්මණේ පින්දපාතේ පිරිසුදු කළා නම් ඒ සියල්ලෝම ඔය අයිරිනුයි පින්දපාතේ පිරිසුදු කළේ ප්‍රත්‍යවේක්ෂාවි. කොහොම කරන්න ඕනේ නේද? නැත්තම් ණයයිනේ. තේරුම් ගන්න. ඒකේ සාරිපුත්ත අනාගත මද්දානං සමනව බ්‍රාහ්මනා පින්දපාතං පරිසෝදෙන්ති. යම් කිසි විදියකින් ඉතින් අනාගතයේ භික්ෂුවක් පින්දපාතය පිරිසිදු කරනවා නම් අනාගතේ සබ්බේතේ මේ පච්චවේක්ඛිත්වා පින්දපාතං පරිසෝදෙන්ති. මෙන්න මේ විදියට ප්‍රත්‍යක්ෂා කරමින් තමයි පින්දපාතය පිරිසිදු කරගන්නේ අනාගත කාලේ සමන බ්‍රාහ්මණවරු. ඔය විදියමයි වෙන ක්‍රමයක් නැහැ. වෙන මොන දේ කරත් ඉතින් හිස්නේ. තේරුම් ගන්න. අර ගොම විකුණන කෙනාට ගල හම්බුනා වගේ ගොම විකුණන ක්‍රමෙ ඉන්නවච්චරයි. දැන් මේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන ආකාරයට අතීතයේ මේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන ආකාරයට නෙමෙයි මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ තියෙන කාරණාව උන්වහන්සේ පැහැදිලි කරනවා. අතීතයේ යම් භික්ෂුවක් කෙලෙස් ප්‍රහාණය කරා නම් වර්තමානයේ යම් භික්ෂුවක් කෙලෙස් ප්‍රහාණය කරනවා නම් අනාගතයේ යම් භික්ෂුවක් කෙලෙස් ප්‍රහාණය කරනවා නම් ඒ කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය තමයි ක්ෂණයක් පාසා මේක කරන්න ඕනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට ක්ෂණයක් පාසා මේක කරන්න ඕනේ කියන අදහස ඉවත් වෙලා ගිහිල්ලා ඔය මේ ස්වාමීන් වහන්සේත් මේ ධම් දේශනාව මේ ආකාරයෙන් තිබ්බට අන්තර්ජාලයේ මේ ස්වාමීන් වහන්සේගේ දේශනා සෑම එකම වගේ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒ රහතන් වහන්සේ කෙනෙක් කියලා දාගත්ත ගමන් ඒ රහතන් වහන්සේට කෙලෙස් නැහැ.
එතකොට ඒ රහතන් වහන්සේලා නැවත ඉපදෙන්නේ ඒ රහතන් වහන්සේලා කල යුත්තේ කරලා ඉවරයි කියලා තමයි දේශනාවේ තියෙන්නේ. නමුත් මේ කල යුත්තේ කරලා ඉවර බවක් නෙමෙයි. මේක සෑම මොහොතකම ක්ෂණයක් පාසා කර යුතු කාර්යයක් කියන එක තමයි මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ දක්වන්නේ. එතකොට මෙතන ඇත්තටම මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ රහතන් වහන්සේලා ප්‍රමුඛ කරගත්ත සියලුම භික්ෂු භික්ෂුණීන් යම් කෙලෙසයක් ඇති වුණොත් ඒ කෙලෙසය අයින් කරගන්න ක්‍රමවේදය. එතකොට එදා මේ කෙලෙස් අයින් කරගන්න මේ Nirodhe ලබන්න මේ නිවන දකින්න ගිහි ගෙදර ඉඳගෙන මේක කරන්න බෑ කියලා දැනගෙන තුන් සිවුරයි පාත්‍රය අරගෙන අරඤ්‍ය රුක්කමූල ශුන්‍යාගාර කියන ස්වභාවයන් වලටපත් වුණා. එතකොට අරඤ්‍ය රුක්කමූල ශුන්‍යාගාර කියන තත්ත්වයන් වලටපත් වුණාට පස්සේ ඒගොල්ලෝ සමාජයෙන් ඈත් වෙලා ඉන්නේ. මේ සමාජයෙන් ඈත් වෙලා ඉන්නේ ඇයි? මේ කෙලෙස් ධර්මයන් නිතර සමාජයේ ඇති වුනහම කෙලෙස් ධර්මයන් නැති වෙනවා. ඉතින් ඒ නිසා තුන් සිවුරයි පාත්‍රය අරගෙන අරඤ්‍ය රුක්කමූල ශුන්‍යාගාර කියන ස්වභාවයන් වලටපත් වෙනවා. එතකොට මේ අරඤ්‍ය රුක්කමූල ශුන්‍යාගාර කියන ස්වභාවයන් වල මොකද්ද පාරිසරික ස්වභාවය? දැන් ලංකාවේ ගත්තොත් එimhe එදා රහතන් වහන්සේලා වැඩ සිටිය බවට සාක්ෂි තියෙන භූමියක් තියෙනවා. මේ දැන් රිටිගල ගත්තොත් දැන් රිටිගල රහතන් වහන්සේලා හිටපු බවට සාක්ෂි තියෙනවා. එතකොට රිටිගල තියෙන්නේ සාමාන්‍ය අදට තිබුණත් සාමාන්‍ය තැනිතලාවේ ඉඳලා කිලෝමීටර් 2ක් විතර උඩින් තමයි මේ ආරණ්‍ය සේනාසනයන් තියෙන්නේ. එතකොට ඒ ආරණ්‍ය සේනාසනයන් වල අතරත් ඒ දෙකක් අතර විශාල පළතරයක් තියෙනවා. එතකොට ශබ්දයෙන් තොර, ගන්ධයෙන් තොර දැන් ඒක සෞම්‍ය පරිසරයක්. එතකොට මේ සෞම්‍ය පරිසරවල වල කරනකොට ඒගොල්ලන්ට කෙලෙස් ඇති වෙන ප්‍රමාණය අඩුයි, රාග දේශ මොහ ඇති වෙන ප්‍රමාණය අඩුයි, ඉන්ද්‍රයන් හයට අරමුණු ගන්න වෙන ප්‍රමාණය අඩුයි. එතකොට අපි අම්පාර රජගල ප්‍රදේශයේ ගත්තා. ඒ රජගලක් තියෙන්නේ සාමාන්‍ය තැනි භූමියේ ඉඳලා කිලෝමීටර් 2ක් උඩින් විතර තමයි ආරණ්‍ය සේනාසනයන් තියෙන්නේ. ඉතින් ඔබ රජගල ගියපු වෙලාවක බලන්න ඒ රජගල සීත ගුහා කියලා දේවල් තියෙනවා. ඒසි කරපු කාමරවන් වගේ තමයි ඒ භාවනා කරන්න හදලා දීලා තියෙන්නේ. එතකොට ඒක හරි සෞම්‍යයි, කෙලෙස් ඇති වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් මේ වගේ ලංකාවේ සෑහෙන මදුනාගල ගත්තත් අපිට පේනවා මේ මහ විශාල මේ එතකොට තිස්සමහාරාම ප්‍රදේශයේ අර මේ අක්කර 12000කට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බැගින් හිටපු මේ ප්‍රදේශයක් වෙන් කරලා තියෙනවා. ඉතින් මේ නිසා එවැනි සෞම්‍ය නිශ්ශබ්ද ප්‍රදේශයක ඉන්නකොට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. එතකොට එවැනි නිශ්ශබ්ද ප්‍රදේශයකට ගිහිල්ලා ඉන්න ඒ මහරහතන් වහන්සේලා ඇතුළු ඒ සියලුම භික්ෂුන් වහන්සේලා සමාජයත් එක්ක ගැටෙන්නේ පිණ්ඩපාතයේ එනකොට විතරයි. ඒ නිසා මෙන්න මේ පිණ්ඩපාතයේ ගමට ඇවිල්ලා ආපහු යනකොට කෙලෙස් ඇති වෙනවා. ඒගොල්ලන්ගේ සතිපට්ඨානය බිඳෙනවා. ඒගොල්ලන්ගේ මේ පංචකාම ගුණයන් නැති වෙනවා. පංච නීවරණයන් නැවත ඇති වෙනවා. පංච උපාදානස්කන්ධයන් නැති වෙනවා. එතකොට මේ නිසා මෙන්න මේවා නැවත සකස් කරගන්න, මේවා පිරිසුදු කරගන්න, මේවා ප්‍රත්‍යක්ෂා කරගන්න තමයි නැවත භාවනා කරන්න ඕනේ කියලා කියන්නේ. එතකොට දැන් මේ පිණ්ඩපාතයට යන්න කලින් භික්ෂුවක් සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ තමන්ගේ ශුන්‍යතා විහරණයේ ඉන්නවා. එතකොට බුදුදහමේ ශුන්‍යතා විහරණය කියන්නේ සතිපට්ඨානය. එතකොට මේ සතිපට්ඨානයේ තමයි මේගොල්ලෝ නියැලෙන්නේ. එතකොට මේ සතිපට්ඨානයේ නියැලෙමින් ඉන්න කාලය තුලදී මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම මේගොල්ලෝ තුල වැඩෙනවා. ඒක ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා. එතකොට ඕනෑම කෙනෙක් මේ සම්මුති සමාජයෙන් අත්මිදලා ශුන්‍යතා විහරණයට ලක් වෙනවා නම් ඒගොල්ලන්ගේ ඉන්ද්‍රිය ගෝචර අරමුණු වලට එන රාග අරමුණු, දේශ අරමුණු, මෝහ අරමුණු ඒ චිත්තයන්ගේ ඝට්ටනයක් ඇති වෙන්නේ නැහැ. කෙලෙස් ධර්මයන් නැති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කෙලෙස් ප්‍රහාණය කරගෙනයි මෙන්න මේ කෙලෙස් ප්‍රහාණය කරගෙන ඉන්න ස්වභාවයට තමයි අපි කියන්නේ නිරෝධියේ ඉන්නවයි කියලා. එතකොට කෙලෙස් ප්‍රහාණය කරගෙන දිගින් දිගටම ඉන්න කාලච්ඡේදයට අපි කියනවා නිරෝධ සමාපත්තිය කියලා. එහෙනම් එතකොට මේ නිරෝධ සමාපත්තියේ ඉන්නකොට ඒගොල්ලන්ට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. නිරෝධ සමාපත්තියේ ඉන්න එකට තමයි අපි කියන්නේ නිවනේ ඉන්නවයි කියලා.
එතකොට මේ නිවනේ ඉන්න කෙනා නිවනෙන් අත මිදෙන්නේ ඔය පින්ඩපාතයට ගියාට පස්සේ. එතකොට ආහාර දැන් වැසිකිලි කැසිකිලි ගියත් තනියමයි ඒක සිද්ධ කරගන්න කෙනෙක් එක ගැටෙන. ඒ නිසා මේ නිවන් දකින්න යනවා නම් හුදකලා බව තමයි තනියෙන්ම ඉන්න එක තමයි. එතකොට දැන් ලංකාවේ අද වුණත් ඔය බලංගොඩ තැන්න කියන ප්‍රදේශයේ ආරණ්‍ය මේ සේනාසනයක අයිති කුටි වර්ගයක් තියෙනවා. අපිත් ඒ කුටි වල වැඩ වාසය කරලා තියෙනවා. එතකොට ඒ කුටි දෙකක් අතර දුර ප්‍රමාණය සමහරට කිලෝමීටර් 4-5ක් වෙන්නත් පුළුවන්. එතකොට කිසිම භික්ෂුන් වහන්සේලා දෙන්නෙක් අතර ගනුදෙනුවක් නැහැ, සංවාදයක් නැහැ. එතකොට ගිහි සමාජයේ තෝන් පින්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා කුටි වලට සම්බන්ධ වුනම ගමත් එක්ක සම්බන්ධයක් නැහැ. එහෙනම් එදත් තියෙනවා මේ නිවන් දකින්න. දැන් බුරුමේ වගේ තායිලන්තේ වගේ රටවල් වල ගත්තාම අපිට නිදහස තියෙනවා. ඒ පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා අපිට කුටියක් තියෙනවා. ඒ කුටියට වෙලා අපිට නිහඬව මේ කටයුත්ත කරන්න පුළුවන්. දැන් බුරුමේ වගේ නම් තායිලන්තේ වගේ නම් මහ විශාල ප්‍රදේශවල දැන් ඔය මේ ඌබෝන් කියන මේ තායිලන්තේ ගත්තොත් එහෙම එතකොට ඒ ප්‍රදේශයේ මේ ගත්තොත් ඒ කියන්නේ බුරුමයේ ඔය මෝලමියන් ප්‍රදේශයේ ගත්තත් එතකොට නගරයෙන් හුඟක් ඈත ඒ පිටිසර පළාත්වල අචාන්චාන් හාමුදුරුවන්ගේ ගම තමයි ඌබෝන් කියලා කියන්නේ. එතකොට ඌබෝන් වල තියෙනවා අචාන්චාන් හාමුදුරුවන්ගේ භාවනා මධ්‍යස්ථාන. ඉතින් බොහොම හුදකලා සුන්දර කැලෑවද ප්‍රදේශ. එතකොට ඔය බුරුමේ ගත්තත් ඔය යංගුන් වල ඉඳලා කිලෝමීටර් 400ක් විතර ඈතින් තමයි මෝලමියන් තියෙන්නේ. දැන් ඒකේ අක්කර දහස් ගානක ආරණ්‍ය සේනාසනයක් තියෙන්නේ. ඉතින් එකිනෙක සම්බන්ධතාවයක් නැහැ. කුටි අතර පරතරයක් තියෙනවා. කිසිම සද්දයක් නැහැ. අර භාවනා වේලාවල් ආරම්භයේ සහ අවසානයේට විතරයි නාදයක් නිකුත් කරන්නේ. සම්පූර්ණම නිහඬ පරිසරයක්. අන්න එහෙම පරිසරයක ඉන්නකොට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන දැන් මෙහෙම තමයි ඉන්න ඕනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු සියලුම රහතන් වහන්සේලා මේ අරණ්‍ය රුක්කමූල ශුන්‍යාගාර ගත වෙලා ඉන්නේ. හැබැයි මෙහෙම ඉඳලා මේගොල්ලෝ පින්ඩපාතයේ සඳහා ගමට ගියාට පස්සේ ගමට ගිහිල්ලා එනකොට නැවත මේ කෙලෙස් ඇති වෙනවා. මේ නිසා ඔබ පටලවා ගන්න එපා. ඔබට කවදා හරි දවසක නිවන් දකින්න ඕන නම් නිවන් අවබෝධ කරපු කල්යාණ මිත්‍රයෙක් ඔබට සම්මුඛ විය යුතුමයි. අපි 2013 සැප්තැම්බර් 24 වෙනිදා මධ්‍යම රාත්‍රියට කලින් අපිත් ඔය ඔබ වගේම හිටියේ මේ සම්මුතියේ දහමක් තුල ඔය එක එක භාවනා ක්‍රම තුලින් පින්දහම් කරමින් අපායෙන් මිදෙමින් දිව්‍ය ලෝක වලට යමින් මෛත්‍රී බුදු ශාසනයක නිවන පතපු කෙනෙක් තමයි මම. නමුත් මේ 2013 සැප්තැම්බර් 24 රාත්‍රියේ මට ඇති වුණු මහා අවබෝධයත් එක්ක මම තේරුම් ගත්තා මේ නිවන කියලා කියන්නේ ක්ෂණයක් පාසා පුහුණු වෙන එක. ඒ ක්ෂණයක් පාසා පුහුණු වෙන දැන් අපි සමාජයෙන් ඈත් වෙන්න ඕනේ. සමාජයෙන් ඈත් වෙලා මේ පැවිදි විදිහටපත් වෙලා සමාජ බැඳීම්, සමාජ වගකීම්, සමාජ යුතුයකම් වලින් පරිබාහිරත්වයට පත් වුණොත් ඒ වගේම විමුක්ත වුණොත් තමයි අපට නිවනේ විමුක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මෙතන ඊ타මාත්ම පැහැදිලි ඔබ නැවතත් කියවලා බලන්න ඔබට මේ සූත්‍රය හොයාගන්න බැරි නම් අපි ඊගාව දැන් අපි බණ 10ක් ඔබට ඒවා ඒ බණ 10 අහලා අපට තොරතුරු එන අයට අපි දැන් මේ සූත්‍රයේත් එක්කම අපි ඊගාව පොත සහ CD එක එවනවා. එතකොට ඔබ පරිශීලනය කරලා බලන්න මේක ඊ타මාත්ම පැහැදිලිව තියෙනවා. සාරිපුත්‍රයේ යම් මහාන කෙනෙකු ශුන්‍යතා විහරණය බහුල කොට වාසය කරන්නේ නම් ඒ මහාන මෙතේ ප්‍රත්‍යක්ෂා කළ යුතුයි. එහෙනම් සාරිපුත්ත හාමුදුරුවෝත් ඒ මහාන කියන ගුණයට අයත් වෙනවා. එතකොට අනිත් සියලුම රහතන් වහන්සේලාත් ඒ මහාන කියන ගුණයට අයත් වෙනවා. එතකොට මේ ශුන්‍යතා විහරණය තමයි නිවන් මාගේ මූලිකම භාවනා ක්‍රමය. මේක තමයි නිවන් මාගේ ප්‍රධානම සතිපට්ඨානය. මේ සතිපට්ඨානය තමයි අපි කරන්න ඕනේ. ඒ සතිපට්ඨානය ගිලිහෙනවා ගමට ගිහිල්ලා එනකොට. මේක ඉතාමත්ම පැහැදිලිව සටහන් වෙනවා. ඒක ගිලිහුණ බවට. එහෙනම් ඒ ගිලිහුණේ කොහොමද? අර සමාජ ඇසුර දැන් පින්ඩපාත යනකොට කෙනෙක් එක්ක කතා බහ කරන්න ගියොත් එහෙම මේ ඒ ස්වභාවය නැති වෙනවා. ඒ නිසා කෙනෙක් සමහරට පින්ඩපාතේ ගිහිල්ලා එනකොට දැන් අදට වුණත් දැන් අපට මටම දැන් අපි සමහර ඔය ප්‍රදේශවල ඉන්නකොට අපි පින්ඩපාත යනකොට විරුද්ධ වෙන හාමුදුරුවෝ ඉන්නවා. මටම gadol භාගේ පාසල් කරලා පාත්‍රයට දාලා තියෙනවා.
ඒ වගේම පිළුණු වෙච්ච කෑම දහලා තියෙනවා. ඒ වගේම වසවිස දීලා තියෙනවා අපිට. එතකොට දැන් ඒ වගේ තත්ත්වයක් තුළ එදත් අදත් හැමදාම තියෙනවා. එතකොට දැන් මේවට දේශයක් ඇති වුණොත් මේවට යම්කිසි චිත්ත සංඛාණය යම් ගැටුමක් ඇති වුණොත් ඒ වගේ ප්‍රහාණය කරගන්න ඕනේ. එතකොට දැන් අපි මෙතෙක්කල් හිතාගෙන හිටපු සාරිපුත්ත හාමුදුරුවෝ ඇතුළු මහරහතන් වහන්සේලා සියලුම කෙලෙස් අයින් කරපු කෙලෙස් ප්‍රහාණය කරපු අය ලෙස තමයි ත්‍රිපිටකයේ හුඟක් සූත්‍ර තියෙන්නේ. නමුත් මම ඒකයි මම තුන් වතාවක් ත්‍රිපිටකය කියවලා තාමත් මට සූත්‍ර 50ක් හොයාගන්න බැරි වෙලා තියෙනවා බුද්ධ දේශිත. නමුත් බහුතරයක් සූත්‍ර තියෙන්නේ කෙලෙස් අයින් කරලා. එතකොට ඔබට හොඳටම හොයාගන්න පුළුවන්. දැන් අදත් ඔය ලංකාවේ ඉන්නෝනේ රහතන් වහන්සේලා කීප දෙනෙක්. එතකොට ඒ රහතන් වහන්සේලාගේ ගුණ බලන්න. එතකොට ලංකාවේ දැනට ඉන්න කෝටිපතිම මුදලහලිලා. එතකොට ඒ කෝටිපති පුජ්‍යලයෝ දැන් ධම්මික පෙරලා ඉසාර නානක්කාරලා මහත්තුරු වගේ අය අපි දැකලා නැහැ බර්ත්ඩේ පාටි සමරනවා. නමුත් දැන් ඔය බර්ත්ඩේ පාටි සමරන රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. හැබැයි අපි දැක්ක ඔහුගේ මේ ගියවර කටින පින්කම බාරගත්ත කෙනා තමයි ලංකාවේ හොඳටම බර්ත්ඩේ පාටි එක සමරන දානපතියා. එතකොට එහෙම බොළඳ සංකල්ප තියෙනවා. එතකොට රහතන් වහන්සේලාත් උපන්දින සමරනවා. ඔවුන්ගේ ගෝලයට උපන්දින පාටි රජවරු වගේ ඇදගෙන කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරගෙන උපන්දින සාතේ සාද පවත්වනවා. නමුත් අර ප්‍රඥාවන්ත බුද්ධිමත් මේ ලංකාවේ ධනපතියන්ටවත් නැති උපන්දින පාටි උපන්දින සමරුම් කාණ්ඩ ඇති වෙනවා මේ රහතන් වහන්සේ. එතකොට මේ රහතන් වහන්සේලා වගේ තමයි ඔය පොතේ තියෙන රහතන් වහන්සේලා. ඔය ඒගොල්ලෝ කියන්නේ දැන් ඔය එවැනි අය රහත් උනායි කියලා අක්කර 100 ගණන් වල ස්ථාන හදාගෙන හෙලිකොප්ටර් වලට යමින් මේ මහ විශාල දේවල් කරමින් මේගොල්ලෝ කියන අපි රහත් වෙලා ඉන්නේ අපි ඉපදෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ සංකල්පය තමයි ඔය පොතේ තියෙන්නේ. එතකොට මේ පොතේ තියෙන්නේ ඇත්තටම බුද්ධ භාෂිතයේද එහෙම නැත්නම් වෙනත් රහත් ස්වභාවයක්ද කියන එක ඔබ ගවේෂණය කරලා බලන්න ඕනේ. එහෙනම් මේකදී අපිට හොඳටම පැහැදිලි වෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාටත් මේ ශුන්‍යාගාර ගත වෙලා අරණ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා ඉන්නකොට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ගේ ආහාර වේල ගන්න වෙලාවට වැසිකිලි කැසිකිලි යන වෙලාවට තමන්ගේ සිවුරු පිරිසුදු කරගන්න වෙලාවට ඒ යම් යම් සමාජීය කටයුත්තක් ලෙස ඒව කටයුතු කරන්න සිද්ධ වෙනවා. දැන් සාමාන්‍යයෙන් ආරණ්‍යක පොදුවේ කට්ටියක් ඉන්නවනම් ඒ ආරණ්‍ය සේනාසනේ වත කරන්න ඕනේ. ඒ වගේ වෙලාවට යම් යම් කෙලෙස් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ වෙලාවට මේගොල්ලන්ට මහ විශාල කෙලෙස් ඇති වෙන්නේ නැත්තේ මේ පරිසරයේ තුල ඉන්නෙම කෙලෙස් ප්‍රහාණය කරපු කෙලෙස් ප්‍රහාණය කරන්න උත්සාහ කරන කෙලෙස් ප්‍රහාණය කරමින් ඉන්න ආර්ය පරපුරක් නිසා ඔවුන්ගේ අසුර තුළින් මහ විශාල කෙලෙස් ප්‍රමාණයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ ගමට ගියපුවාම තමයි මේ කෙලෙස් බරිත වෙන්නේ. ඒ නිසා අන්නේ ගමට ගිහිල්ලා ආපහු ඇවිල්ලා මේ කෙලෙස් ප්‍රහාණය කරගන්න නැවත ඔබ නිරෝධයට සමවදින්න ඕනේ. නැවත ඒ නිරෝධය පුහුණු වෙන්න ඕනේ කියන කතාව තමයි මේ ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ. දැන් ඔය කියන්නේ රහතන් වහන්සේලා ගැන. දැන් ඔබ ගැන දකින්න. එතකොට මේ අරණ්‍ය රුක්කමූල ශුන්‍යාගාර ගත වෙලා ඉන්න රහතන් වහන්සේලාට පවා පිණ්ඩපාතය සඳහා එළියට ගිහිල්ලා එනකොට කෙලෙස් ඇති වෙනවා නම් ඔය සම්මුති සමාජයේ ඔබ දැනට ඔය කරන කියන කඩන ඔබට කෙලෙස් කොච්චරක් ඇති වෙනවද? ඔබ ඉන්නෙම කෙලෙස් බරිත වුණු කෙලෙස් වනාන්තරයක ඔබ ඉන්නේ. ඔබ දැන් ඔබේ බූවල්ලෙක්සේ මේ කෙලෙස් වලින් පිරීලා. එතකොට ඔබ ඉන්න ගෙදර ඔබගේ අම්මගේ තාත්තගේ දරුවාගේ මුණුපුරාගේ සහෝදරයාගේ සහෝදරියගේ සමාජයේ තත්ත්වයන් නිසා දැන් අපි කොච්චර මේ කෙලෙස් වලින් අපි පිරීලාද ඉන්නේ. එතකොට දැන් මේව නිසා අපි කොච්චර දේශයක් ඇති කර ගන්නවද? දැන් පවුලක මේ ඇතිවන සංවාද විසංවාද තුළ අපි කොච්චර මේ කෙලෙස් ඇති කර ගන්නවද? පෞල් ජීවිතයක් ගත කරනවා කියන එක යුද්ධයක් වගේ කාරණාවක්. දැන් අපිට ඔය පෞල් ජීවිත පිළිබඳව අත්දැකීම් තියෙනවා සමාජයේ මිනිසුන්ගේ හැසිරීම් රටාවල් දැක්කම ඇත්තටම පෞල් ජීවිත වලින් බහුතරයක් තියෙන්නේ අවුලක. මම 1997 දී ඔය කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අධ්‍යයනයක් කරා ලංකාවේ පෞල් බිඳවැටීම් පිළිබඳව. එතකොට අපි දැකපු දෙයක් තමයි අපි මේ ගිහි කාලේ කටයුතු කරනකොට ලංකාවේ පවුලේ 70%ක් විතර මානසික දික්කසාතයකින් ඉන්නේ. ඒ කියන්නේ විවාහ වෙලා තිබ්බට 70%ක් විතර මානසික මේ දික්කසාත වෙලා ඉන්නේ. අර සමාජයේට
පෙනෙන්න දරුවෝ ආරක්ෂා කරගන්න ඕනින්ද සමාජයේ තත්ත්වය හැගන්න ඕනින්ද විවාහ ජීවිතයක් ලෙස පෙනෙනවා. නමුත් මානසිකව ඉන්නේ සෑහෙන මේ දික්කසාතලා තියන්නේ මානසිකව. ඒතකොට මානසික දික්කසාතයෙන් ඉන්නේ. ඒ පවුල් අතර ගැටුම්, දෙමව්පියෝ දූ දරුවෝ අතර ගැටුම්. ඒතකොට මේ ගැටුම් කියලා කියන්නේ මොන තරම්නම් කෙලෙස් ප්‍රමාණයක්ද? එතකොට මේ කෙලෙස් වලින් කොහොමද අපි ඉන්නේ? දැන් අපි මේ සමාජයේ ඉන්නකොට අපි මේ දේශපාලනය දකින්නකොට මේ ආර්ථිකයට වෙලා තියෙන හැටි දැක්කම සමාජ ව්‍යසනය දැක්කම අපිට දැන් ඒ කෙලෙස් ඇති වෙනවා සමහරවිට. සුද්ධ අපට රට දෙනකොට තිබුණ සංවර්ධන මට්ටමට වැඩිය කොච්චරද පහළ බහැලාද? සුද්ධ අපට රට දෙනකොට ලෝකයේ දියුණුම දුම්රිය මාර්ග පද්ධතිය අපටයි තිබුණේ. එංගලන්තයේ අයවැය පියව ගන්න අපේ රටෙන් සල්ලි ණයට අරගෙන තියෙන. එවැනි රටකට අද වෙලා තියෙන දේ දැන් එවැනි රටක් ගොඩ ගන්නයි කියලා මීට අවුරුද්දකට කලින් සෑහෙන උත්සාහයක් දැල්ලා රටේ බිහිවෙච්ච මහා නායකයයි කියලා එක්කෙනෙක් පත් කරගෙන අවුරුද්දක් යන්න කලින් නෑ එයා නෙමෙයි නායකයා, එයාගේ අනිත් සහෝදරයා තමයි මේ රට ගොඩ ගන්න කියලා දැන් ඒ පෞල් පිටින්ම මේ දේශපාලනයට ඇවිල්ලා මේ කරන විහිළුව, මේ කරන විනාශය දැක්කාම දැන් අපිට පේනවා ස්වාමින් වහන්සේලා කොච්චර මම දැක්ක ස්වාමින් වහන්සේ නමක් පරුස වචනෙන් කෑ ගහලා බහිනවා මේ පෞල් සංස්ථාවට. දැන් මේ රට ගොඩ ගන්න මේ ආපු මහා නායක හාමුදුරුවෝ දැන් මේක විවේචනය කරමින් මොවුන්ට රට ගෙනියන්න බැහැ කියන මට්ටමට එතකොට අපි මේ සමාජයේ ඉන්නකොට අපිටත් මේවා දකිනකොට අපටත් දේශය තියෙනවා. එහෙනම් මේ කැලේට ගිහිල්ලා සියල්ලම අයින් කරලා තුන්සියුරයි පාත්‍රය අරගෙන ඉන්න භික්ෂුවට පින්ඩපාතේ ගිහිල්ලා ආපහු වෙනකොට කෙලෙස් ඇති වෙනවා නම් ඒ කෙලෙස් අයින් කරගන්න නිවන් දකින්න අවශ්‍ය නම් ඔබ මොන තරම්නම් කෙලෙස් කන්දරාවකද ඉන්නේ? එහෙනම් ඔබ කොච්චර දුරට නිවනින් ඈත් වෙලාද ඉන්නේ? නමුත් මේ නිවන ගැන කතා කරලා මේක කෙලෙස් වලින් අයින් වෙලා මේ කටයුතු කරන්න ඕනේ කියන කාරණාව කොච්චර පැහැදිලි කරත් තේරුම් ගන්න බැරි අය තමයි අද ඒගොල්ලෝ ත්‍රාවිටලා නෑ එහෙම එකක් නෑ මේ ඕගොල්ලෝ පින් කරලා දිව්‍ය ලෝකේ යන්න දිව්‍ය ලෝකේ ගිහිල්ලා මෛත්‍රී බුදුහාමුදුරුව බුදු වෙනකොට අන්නේ බුදුහාමුදුරන්ගෙන් බණක් අහලා ඔයගොල්ලෝ නිවන් දකින්නක එහෙම නිවන් දකින්න පුළුවන් ඒ නිසා දැන් අන්න අපිට මෙහෙම පින් දහම් කරනකොට මේව කරන්න පුළුවන් කියලා ඔන්න අපට දෙනවා අවවාද අනුසාර අපි හිතලා අපි ඒවර ගිරවුම් වගේ අහගෙන ඒක ඇත්තයි කියලා හිතාගෙන ඉන්නවා. දැන් ඔබ මේ වෙනකොට වස්ස ආරාධනාවන් කරලා කටන පින්කම් වලට ඔන්න තව ටික දවසකින් සූදානම් වෙනවා. ඇත්තටම වස්ස ආරාධනා කරන්නේ වෙන කාටවත් නෙමෙයි දෛනිකව පින්ඩ පාත යන ස්වාමින් වහන්සේලාට පින්ඩ පාත යන්න එපා. අපි මේ මාස 3 මේ වර්ෂා කාලය නිසා ඔබ වහන්සේලා ආරණ්‍යට වෙලා ඉන්න අපි ඔබ වහන්සේලාට දාණය ගෙනත් දෙනවා සිව්පසෙන් ඔබ වහන්සේලා බලා ගන්නවා ඔබ වහන්සේලා එළියට යන්න එපා කියලා ආරාධනාවටයි ඔය වස්ස ආරාධනාව තියෙන්නේ. දැන් ඔබ දකින්න ඔබ අද වස්ස ආරාධනා කරන්න පින්ඩපාත යන හාමුදුරුවරුන්ටද පාර්ලිමේන්තුවට හාමුදුරුවරුන්ට ඉස්කෝලේ උගන්වන්න යන හාමුදුරුවරුන්ට ඒජෝවිස් එකේ වැඩ කරන්න යන හාමුදුරුවරුන්ට දැන් මේගොල්ලන්ටත් වස්ස ආරාධනා කරනවා. ඉතින් මේ අද විහිළුවක් මේ වස්ස ආරාධනාව කියන එක. පින්ඩපාත යන භික්ෂුවට පින්ඩපාත යන්න එපා කියලා ඉවස් ආරාධනා කරන්නේ. ඉතින් අද දැන් ඔබ ආරාධනා කරලා හරියනවද ඉස්කෝලේ උගන්වන හාමුදුරන්ට විශ්වවිද්‍යාල උගන්වන හාමුදුරන්ට ඔබ වහන්සේලා පිටට යන්න එපා. අපි ඔබ වහන්සේලා බලා ගන්නකොට ඒගොල්ලෝ රාජකාරිය සඳහා යන්න ඕනේ. මේ නිසා මුළු බුදු දහමම විකෘති වෙලා තියෙන සමාජයක මේ පින්ඩපාත පාරිශුද්ධ සූත්‍රය ඇත්තටම අග්‍රඵලයක්. මේ පින්ඩපාත පාරිශුද්ධ සූත්‍රය ඉතාමත්ම පැහැදිලිව තියෙන රහතන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රමුඛ කරගත් ඒ මහරහතන් වහන්සේලා පවා අරණ්‍ය රුක්කමුල ශුන්‍යාගාරවලට වෙලා ඉන්නකම් කෙලෙස් නැහැ නිවනේ ඉන්නවා නිරෝධයේ ඉන්නවා ඕනුත් එයින් පිටට ගියපුවාම කෙලෙස් බරිත වෙනවයි කියලා ඉතාමත්ම ඒ කෙලෙස් තියෙනවා ඒ කෙලෙස් නැවත ප්‍රහාණය කරගන්න ඕනේ. ඉතින් මේකේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම ගිලිහෙනවා පින්ඩපාතයට ගිහිල්ලා ඇතුළට එනකොට. එහෙනම් ඔබට දෛනිකව මොන තරම්නම් මේ ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණේ ඔබ කොයි තරම්නම් අනාථ වෙලා ඉන්නවද කොයි තරම්නම් අසරණ වෙලා ඉන්නවද ඔබ කොයි තරම්නම් නිවනෙන් ඈත් වෙලා කෙලෙස් වලින් යුක්ත වෙනවාද කියන කාරණාව ඔබම කල්පනා කර යුතුයි ඔබම සාකච්ඡා කරගත යුතුයි. එහෙම දැකලා ඔබ නිවන් දකින්න නම් ඔබ තව කොච්චර උත්සාහ කරන්න ඕනද? ඔබ නිවන් දකින්න නම් ඔබ තව කොච්චර ඔබට මේ ආත්මය අන්තිම ආත්මය බවට පත් කරගන්න පුළුවන්. නමුත් මේ ආත්මය අන්තිම
අන්තිමාත්මේ බවට පත් කර ගැනීමට ඔබට නොහැකි වෙලා තියෙන්නේ. ඔබට නිවන කියන්නේ කුමක්ද කියන කාරණාව තාම කල්යාණ මිත්‍රයෙක්ගෙන් හරියට ශ්‍රවණය වුණ නැති නිසා. නමුත් දැන් අපි මේ දේශනාව කරනකොට අපි ලංකාවේ ජනප්‍රියනේ, අපිට හරියට ඉන්න තැනන්නේ, අපිට ගෝලයෝ නැහැ, අපිට ස්ථාන නැහැ, අපිට මාධ්‍ය නාලිකා නැහැ, අපිට වාහන නැහැ. එතකොට අපි මේ කියන කාරණාව ඔබ තේරුම් ගන්නෙ නැහැ. ඔබ අද තේරුම් ගන්න යාන වාහන තියෙන, ගෝලයන් ඉන්න, ස්ථාන ගොඩක් තියෙන, මාධ්‍ය නාලිකාවක් තියෙන අන්න එහෙම හාමුදුරු කෙනෙක් ඇවිල්ලා බණක් කියනකොට ඔබ මතු පිටින් දකින්නේ. ඇත්තටම මේ නිවන කියන්නේ අතහැරීම නම් අතහැරුණ පුජ්‍යලයේගේ ධමයක් ශ්‍රවණය කරන්න ඕනේ. නමුත් ඔබ අද නිවන් දැකීම සඳහා එකතු කරන්නන්ගේ බණ තමයි යහන්නේ. එතකොට ඒගොල්ලෝ දන්නේ එකතු කිරීම පිළිබඳව. මේ නිසා තමයි අද රහතන් වහන්සේලා වෙලා ඉන්නවයි කියන අය මාලිගාවල ඉඳගෙන කියනවා මෛත්‍රී බුදුහාමුදුරුව නිවන් දකින්නේ රජ මාලිගාවකදී. ඒ නිසා අපිත් මාලිගාවල ඉන්නවා. අපි යන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ නිවනක් කරා නෙමෙයි, ගෞතම බුදුන්ගේ නිවනක් කරායි අපි යන්නේ. අන්නේ ගෞතම බුදුන්ගේ නිවන කරා යන ඔබට නිවැරදි මඟ පෙන්වීමක් නම් මේ තියෙන සූත්‍රවල ගෞතම බුදුන් අර්ථවත් කරපු අර්ථයෙන්ම මේව ශ්‍රවණය වෙන්න ඕනේ. ඉතින් මේ නිසා ඔබ හිතන්න මේක නැවත නැවත කියවන්න පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ පාලි පැත්ත අමතක කරලා සිංහල පැත්ත හරි ඔබට තේරෙනවා නම් සිංහල පැත්තේ මේ බොහොම ඉතා ලොකු සූත්‍රයක් නෙමෙයි, කෙටි සූත්‍රයක්, පිටු 5ක් 6ක් තියෙන්නේ. මේක කියවන්න කාගෙන්වත් උපදෙස් ගන්න යන්න එපා. ඔබ තුලින් දකින්න, ඔබේ තර්කය ඉස්මතු කරගන්න, ඔබේ ප්‍රඥාව අවදි කරගන්න. මේ සූත්‍රය ඔබ හාමුදුරු කෙනෙක්ගෙන් අහන්න ගියොත් ඔබට දෙන්නෙම වැරදි අර්ථකථනයක්. මොකද ලංකාවේ භික්ෂුන් වහන්සේලාගෙන්, ලෝකයේ භික්ෂුන් වහන්සේලාගෙන් සමහරට ඉන්න එකම කෙනා මම වෙන්න ඇති රහතන් වහන්සේට පවා කෙලෙස් ඇති වෙනවයි කියන කෙනා. වෙන කෙනෙක් එහෙම කියන්නේ නැහැ. නමුත් මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ ඊටාත්ම පැහැදිලිව තියෙනවා රහතන් වහන්සේලාට කෙලෙස් ඇති වෙනවයි කියලා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක්, සාරිපුත්ත හාමුදුරුවෝ ශුන්‍යතා විහරණයේ වඩන කෙනෙක්. එහෙනම් ශුන්‍යතා විහරණයේ වඩන භික්ෂුවකට කෙලෙස් ඇති වෙනවා. ඒ කෙලෙස් ප්‍රහාණය කරගත යුතුයි කියන කාරණාව පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ තියෙන. නමුත් මේක ඉස්මතු කරගන්න බෑ. මේක නමුත් විවෘතව කාටවත් කියන්න දන්නේ නැහැ. මේක විවෘතව කියන්න දන්නේ නැති නිසා රහතන් වහන්සේලා ආයෙ ඉපදෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. රහතන් වහන්සේලා කල යුක්ත කරලා ඉවරයි යන බොළඳ තර්කවල ඉන්නේ. නමුත් මේක ඔබේ තියෙන දැනුමෙන්, අර පොතේ තියෙන දැනුමෙන් ඔබ වැහිලා ඉන්නේ. මේ නිසා තමයි බුදුහාමුදුරුවෝ දහම් අවබෝධය නිවන් දකින්ට, නිවන් දකින්න නැතුව නිවන ගැන කතා කරන්න එපා කිව්වා. නිවන් දකින්න නැතුව නිවන ගැන කතා කරන එක ආනන්තර්ය පාප කර්මයක් කියන, සංඝ ભેදයේ කියන මහා අකුසල කර්මයට, මහා පාපතර ක්‍රියාවකට පත් කරලා. නමුත් අද අපි දකිනවා ලංකාවේ බණ කියන හාමුදුරුවරුන්ගේ නිවන පිළිබඳව අංශු මාත්‍රයක්වත් දන්නේ නැති, නිවන ගැන මහා පාළි වචන ගොඩක් කියනවා, නිවන ගැන වුන්ටත් තේරෙන්නේ නැති මහා විශ්ලේෂණයන් ඉදිරිපත් කරනවා. ඉතින් මේ නිසා අද අර කියමනක් තියෙනවා ලංකාවේ බුද්ධිමතා පය ගහන්න බැරි තැන මෝඩයෝ ගිහිල්ලා නටනවායි කියලා. ඉතින් මේ නිසා අද නිවන අවබෝධ කරපු ආර්ය මහා සංඝ රත්නය මේ නිවන ගැන කතා කරන්න ගියපුවාම දහම විකෘති කරනවායි කියලා දැන් ත්‍රිපිටක සංරක්ෂණ පනතක් ඇවිල්ලා මේ ගැඹුරු දහම් කොටස් විවරණය කරන ස්වාමින් වහන්සේලා සහ ගිහි පින්වතුන් අත්අඩංගුවටගෙන අවුරුදු 2 සිට 6 දක්වා සිරගත කරන්නට පිඹුරුපත් සකස් මේ 50 සකස් කරමින් ඉන්නවා. මොකද මේ මිත්‍යාවම තමයි ඉස්සරහට රජ කරවන්න හදන්නේ. ඉතින් මේ නිසා ඔබ තේරුම් ගන්න පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ විස්තර කරලා තියෙනවා මේ රහතන් වහන්සේලාට පවා කෙලෙස් ඇති වෙනවා ප්‍රහාණය කරගන්න ඕනේ කියලා. ඉතින් අපි අර හඬපටයක් දැම්ම ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ. ඉතින් අර අපි මාධ්‍යයකින් එක බණක් කියනකොට තව හාමුදුරු කෙනෙක්ගේ නමක් ගමක් කියන්න හොඳ නැති නිසා, නමුත් ඒ හාමුදුරුව පිළිගන්නවා මේක රහතන් වහන්සේලාගේ ඇති වෙන කෙලෙස්යන් පිළිබඳ කතාවක්. මෙතන මේ ස්වාමින් වහන්සේ කියන්න උත්සාහ කරාට මේ සාරිපුත්ත හාමුදුරුව සෝතාපන්න වුණ කාලයේ මේ සූත්‍රය දේශනා කරන්නට ඇති. එහෙම එකක් නෙමෙයි. සෝතාපන්න වුණේ අස්සජි හාමුදුරුවන්ගෙන් බණහලා
මේ සංජය බෙල්ලට්ටගේ ගෝලියෙක් ඉන්න කාලේ මේ පැහැදිලිව මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණාට පස්සේ මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒ දැන් සාරිපුත්ත හාමුදුරුවෝත් වෙනත් භාවනා කරන බව දන්න නිසා තමයි යන්නේ ඔබ මේ දිනවල මොන භාවනාව දෙන්නේ කියලා ශුන්‍යතා විහරණය කරනකොට තමයි සමපැහැපත් වෙන්නේ. එතකොට ඉන්ද්‍රියන් පද්ධතිය ප්‍රභාස්වර වෙන්නේ මේ භාවනාවේදී. එහෙනම් මේ බුද්ධ භාෂිතයේ තියෙන එකම භාවනාව තමයි මෙන්න මේ භාවනාව. ඒ භාවනාව කරොත් තමයි ඔබට අන්තිමාත්මේ බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ සඳහන් වන ආකාරයට දහම් අවබෝධයටපත් රහතන් වහන්සේලා පවා පිණ්ඩපාතයට ගමට ගිහිල්ලා එනකොට කෙලෙස් ඇති වෙනවා නම් ඔබ ඔය ගිහි ජීවිතේ ගත කරමින් රාජකාරී කරමින් සමාජයත් එක්ක ගැටෙමින් ඉන්නකොට ඔබට මොන තරම් නම් කෙලෙස් ප්‍රමාණයක් ඇති වෙනවද? එහෙනම් ඒ කෙලෙස් ප්‍රමාණය තුල ඔබට නිවන් දකින්න පුළුවන් දෙම කෙලෙස් ප්‍රමාණය නම් ප්‍රහාණය කර ගැනීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද? එම කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා ඔබ කරන්න ඕනේ මේ රහතන් වහන්සේලා වගේම දෛනිකව වැඩි පැය ගණනක් මේ කෙලෙස් කරගන්න ඔබ උත්සාහ කරන්න ඕනේ. එහෙනම් ඔබ මේ කොහොමද මේ කෙලෙස් අයින් කරගන්නේ? අර භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර ගත වෙනවා වගේම ඔබට එහෙම යන්න බැයි නම් ගෙදර කාමරයක් හරි හදාගෙන දවසේ වැඩි කාලයක් මෙන්න මේ ඉන්ද්‍රියන් ගෝචර වන අරමුණු වලට එන අකුසල ක්ලේශයන් අයින් කර ගන්නවා වගේම ඔබේ පංචකාම ගුණයන්, පංච නීවරණයන්, පංච උපාදානස්කන්ධයන්, සතිපට්ඨානයන්, සතර ඉර්ධිපාදයන්, පංචේන්ද්‍රයන්, පංච බලයන්, සප්ත බොජ්ජංගයන් ඔබ ඒ නිවනට අදාළව දියුණු කර ගන්න ඕනේ. අකුසල මූලයන් අයින් කර ගන්න ඕනේ. එහෙනම් මේ අද දවසේත් අපි මේ ඔබ මෙතෙක් නොහැසූ ආකාරයට සතිපට්ඨාන පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය තුලින් අපි කියන්න ඔබට උත්සාහ කරේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පවා කෙලෙස් ඇති වෙනවා. ඒව ප්‍රහාණය කර ගැනීම සඳහා දෛනිකව නිරෝධ සමාපත්තියට සමවදින්න ඕනේ. එහෙනම් ඔබට එවැනි අභ්‍යාසයක භාවනාවක විහෙරණයක නොයැලෙමින් ඔබට මේ අන්තිමාත්මේ බවට පත් කර ගැනීමට බෑ. ඒ නිසා ඔබටත් මේ අන්තිමාත්මේ බවට පත් කර ගැනීමට නම් සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා වගේම ඔබත් දෛනිකව මේ ශුන්‍යතා විහෙරණය පුහුණු වෙමින් මේ අන්තිමාත්මේ බවට පත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුපින්වත් ඔබට උතුම් නිවනට මඟ කියන නිබ්බාන දහම් කතිකාමාලාව මෙවර දම් කතිකාව සඳහා පින්බරව දායක වෙනවා ඇඹිලිපිටිය පනාමුර පදිංචි ඇඹිලිපිටිය අධිකරණ කාර්ය මණ්ඩලයේ සේවය කරන සුජීවා කුමාරි මෙනවිය. ඇය අගෝස්තු 3 වෙනිදා එනම් අනිද්දා දවසේ උපන්දිනය සමරනවා. සුජීවා කුමාරි මෙනවියගේ ලෞකික ජීවිතය සාර්ථක කරගෙන උතුම් නිවන අවබෝධ කර ගැනීමට මේ ධර්ම දාණයෙන් උපන් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මාසේ 15 වෙනිදා 75 වන උපන්දිනය සැමරූ තම මෑණියන් වන සෝමා ජස්ටින් මාතාවට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් සුජීවා කුමාරි මෙනවිය අරමුණු කර ගන්නවා. ඒ වගේම පියාණන් වන දොස්තර BDS ආර්යරත්න මහත්මයා මනුෂ්‍ය ජීවිතය අවසන් කරලා වසර 32ක් වන මේ වසරට එතුමන්ගේ උත්පත්තියේ යම් හේකින් දුගතිගාමී තත්වයකට පත් වී තිබේ නම් සුගතිගාමී තත්වයකට පත් කර ගැනීමට මේ පින් ශක්තිය හේතු වාසනා වේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. මියගිය ඥාති හිතවතුන් කිසියම් හෝ අයෙක් දුගතියකට පත්ව සිටිනවා නම් ඉන් අත්මිදී සුගතියකට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරමින් කල්යාණ මිත්‍ර ඇසුරකින් සද්ධර්මය ශ්‍රවණය කරලා නිර්වාණ සුවය ලබා ගැනීමට ඉන් සුවපත් වීමට හේතු වාසනා වේවා කියලාත් ඇය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවා කුමාරි මෙනවියගේ ජීවත්ව සිටින සහෝදර සහෝදරියන් ඇතුළු ලෝකවාසී සියලුම දෙනාට මේ අත්භවය සිය අවසන් අත්භවය පත් කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම මේ කුසල ශක්තියෙන් ලැබේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අතරේ සඳහන් කරන්නට ඕනේ නිබ්බාන දහම් දේශනා මාලාව අඩංගු ශ්‍රව්‍ය සංයුක්ත තැටි සහ නිවන ගැන ලියවුණු පොතපත ලබා ගන්නට පුළුවන්. අපට ලියන්න නිබ්බාන ඌව ගුවන්විදුලිය බණ්ඩාරවෙල අපේ ලිපිනයට. නිබ්බාන පටිසෝතගාමී දහම් කතිකාව නිවන් මඟ අවබෝධය පිණිසම ඌව ගුවන්විදුලියෙන් සත්‍යයේ සුපැහැදිලි දියදූත එයයි.